හරි ඊළඟට හරි අපි පටන් ගමු introduction program. හරි දැන් programming ගැන කතා කරද්දී අපිට මුලින්ම එන ප්‍රශ්නේ තමයි මොකක්ද මේ program එකක් කියලා කියන්නේ? මොකක්ද මේ program එකක් කියලා කියන්නේ? ඇයි අපි programming කරන්නේ? ඔන්න ඒ ප්‍රශ්නේ අපිට මුලින් එන්නේ. programming ගැන දන්නේ නැති කියනනම් මුලින්ම කියන්න ඕන ඇයි මොකද්ද program එකක් කියන්නේ? ඇයි අපි programming කරන්නේ? ඔන්න මේ මොකද්ද program එකක් කියලා කියන එකට සරලම අදහස තමයි program එකක් කියන්නේ set of instruction given to a computer to perform a certain task. ඒ කියන්නේ program එකක් කියන්නේ computer එකට කියලා දෙයක් කරවන්න දෙන උපදෙස් ටික. හරිද? දැන් මේ computer එකක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා machine එක. හරිද? computer එකක් කියන්නේ machine එක. එයාට තනියම වැඩ කරන්න බෑනේ. computer එකට දෙයක් අපි දෙයක් කරන්න නම් අපිට එයාට කියන්න ඕන මේ විදිහට මේක කරන්න කියලා. ඔන්නේ දෙයක් කරගන්න අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකට නැත්නම් අපි කරන කියන මේ දේවල් ටිකට අපි කියනවා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියලා. මම හිතනවා මට අවුලක් නැති වෙයි කියලා මම මෙතන මේ කෝස් එක අපේ ක්ලාස් එක කරගෙන යන්නේ මේ සිංහලෙන්. ඒවට මම නෝට් එක මේකේ තියෙන ඉංග්‍රීසියෙන්. මම එහෙම දාලා තියෙන්නේ ඔයගොල්ලෝ ඉංග්‍රීසි වචන මේ ෆැමිලියර් කරගන්න ඕන නිසා. මොකද මේ අපි මේක ඉංග්‍රීසියෙන් යන එකනේ. කියන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් කියන එක සාමාන්‍ය ඉංග්‍රීසි වගේනේ කරන්නේ. ඊට මම ඔයගොල්ලන්ට සිංහලෙන් ඔක්කොම කියලා දෙනවා. හැබැයි මේ නෝට් එක තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඔයගොල්ලන්ට මේ අමාරු දැන් තියෙනවා නම් මේක මේ නෝට් එක දාගත්ත කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ මේවා ලියාගෙන ඒ තියරි ටික පොඩ්ඩක් නෝට් එකක් දාගන්න. ඒක ඔයගොල්ලන්ට ඉස්සරහට ඕන වෙනවා. දැන් සමහර වෙලාවට අපි දැකපු දෙයක් තමයි මේ මුලින් කරන ඒවා අන්තිම වෙද්දි කට්ටියට මතක නැහැ. ඒතර මතක නැති වුණාම මොකද වෙන්නේ? අර අන්තිම ටික නිකන් ග්‍රීක් වගේ වෙලා යනවා. මොකද්ද මේ කියන්නේ කියලා. මොන මගුලක්ද මේ වෙන්නේ කියලා. ඒක නිසා එහෙම නොවෙන්න මේ ටික හොඳටම ඔය තියා ගන්න ඕන. හරිද? හරි. අපි ඉස්සරහට යමුකෝ. අර මම කිව්වා වගේ කම්පියුටර් එකක් කියන්නේ බුද්ධියක් කියන එක ඇති දෙයක් නේ. ඒ කියන්නේ එයාට තනියෙන් දෙයක් කරගන්න බෑ. ඒකින්ද අපි එයාට කියන්න ඕන මෙහෙමයි මේක කරන්න කියලා. දැන් එයාට දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති ෆයිල් එකක් කොපි කරගන්න ඕන නම් අපි කියන්න ඕන ෆයිල් එක මේ ෆයිල් එක මෙතන ඉඳලා මෙතෙන්ට කොපි කරන්න. ඔය වගේ මෙයා කරන දේට අනුව අපි උපදෙස් දෙනවා. අන්නේ උපදෙස් දෙන වැඩේට අපි කියනවා උපදෙස් දෙන්න අපි හදන උපදෙස් ටිකට අපි දෙන උපදෙස් ටිකට අපි කියනවා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියලා. තේරුණාද? ඔයගොල්ලන්ට මේ තේරුම් නැත්නම් මට ඒ වෙලෙම කතා මයික් ඔන් කරලා අහන්න කිසි ඕනක් නැහැ. හරිද? ඊළඟට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්නේ අපි written commands. ඒ කියන්නේ අපි ලියලා තමයි මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්නේ. අපි මොකක් හරි ටයිප් කරලා තමයි මේ ඉන්ස්ට්‍රක්ෂන් දෙන්නේ. නේද? ඒ ටයිප් ඊට පස්සේ මේ දැන් ටයිප් කරන කමාන්ඩ්ස් අපි ලියලා දෙන ඒවා ලියලා දෙන කමාන්ඩ්ස් එකතුවකින් තමයි මොකක්ද ප්‍රෝග්‍රෑම් එකක් හැදෙන්නේ. හරිද? මේ කමාන්ඩ්ස් වලින් අපි කියනවා මේ කමාන්ඩ්ස් වලින් ඇල්ගොරිතම්ස් හදනවා කියලා. හරිද? අපි ඇල්ගොරිතම්ස් කියන්නේ මේ ලොකුවට කතා කරනවා ඉස්සරහට. දැනට මතක තියාගන්න මේ ඇල්ගොරිතම් එකක් කියන්නේ ඔන්න ඒ වගේ මොකක් හරි වැඩපිළිවෙල. ඒ කියන්නේ මොකක් හරි ප්‍රොසෙස් එක. මොකක් හරි වැඩපිළිවෙලක කියන්නේ මොකක් හරි දෙයක් කරන විදිය. ඒ කියන්නේ කරන අනුගමනය කරන ස්ටෙප්ස් අනුපිළිවෙල කියලා හිතන්නකෝ. ඔන්න ඒ වගේ අනුපිළිවෙලක් තියෙනවා. ওই අනුපිළිවෙලෙන් තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක සමන්විත වෙලා තියෙන්නේ. හරිද? මේ ඇල්ගොරිතම් ඇත්තටම වෙන්නේ අපි මේ ඇල්ගොරිතම් එක තමයි අපේ මේ කමාන්ඩ්ස් වලින් ලියන්නේ. හරිද? අපේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකෙන් ලියන්නේ මෙන්න ඇල්ගොරිතම් එක. ඊට පස්සේ මෙන්න ඇල්ගොරිතම් වලින් තමයි ඇල්ගොරිතම් එක තුල තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක හැදෙන්නේ. තේරුණාද? ඒ ටික තේරුණාද කියනවනේ? අවුලක් නැද්ද? තේරුණා සර්. ඊළඟට අපි මේ කමාන්ඩ්ස් ඒ කියන්නේ අපි දැන් මම දැන් කිව්වේ ඉස්සෙල්ලා කමාන්ඩ්ස් වලින් මේක ගහන්නේ. මේවා ලියන්නේ අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. අපි ලියන ලැන්ග්වේජ් එකට අපි කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කියලා. හරිද? ඔය ඇල්ගොරිතම්ස් ඉම්ප්ලිමන්ට් කරන නැත්නම් ඇල්ගොරිතම් ලියන්න පාවිච්චි කරන වචන සෙට් එකට ඒ භාෂාවට අපි කියනවා මේක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කියලා. හරිද? ප්‍රෝග්‍රෑම් හදන ලැන්ග්වේජ් එකට කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. ඊළඟට what is computer programming? දැන් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකද්ද කියලා කතා කරන්නේ. දැන් කතා කරන ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකද්ද කියලා. හරිද? ප්‍රෝග්‍රෑමින් කියන්නේ අපි අර කලින් කිව්ව ප්‍රෝග්‍රෑම් එක ලියන ප්‍රොසෙස් එකට තමයි ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. අපි කම්පියුටරේට අපේ
අපිට ඕනේම කරන්න කියලා කියනවට අපි කියනවා ප්‍රෝග්‍රෑමින් කියලා. ඒක කරන එක්කෙනාට කියනවා ප්‍රෝග්‍රෑමර් කියලා. හරිද? හරි. අර කලින් කිව්වා වගේ අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වලින් තමයි මේක කරන්නේ. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් පාවිච්චි කරලා. මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වල උදාහරණ ටිකක් තමයි C, Java, C++, Python ඔය වගේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් මේ වගේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලින් තමයි වගේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලට තමයි අපි ඔය කමාන්ඩ්ස් දෙන්නේ. හරිද? නෑ ඔය C එකයි Java එකයි අපි ඉස්සරහට කරනවා. හරිද? මේ ක්ලාස් එකේදී ඉස්සරහට කරනවා ඔයගොල්ලන්ට ඉස්සරහට ප්‍රෝග්‍රෑමින් පැරඩයිම්ස් කියලා එනවා. ඔය ප්‍රෝග්‍රෑමින් පැරඩයිම්ස් වල තියෙනවා මේ ප්‍රොසීඩියර් පැරඩයිම්. ප්‍රොසීඩියර් වල මේ තියෙන ලැන්ග්වේජ් එක තමයි පාවිච්චි කරන ලැන්ග්වේජ් එක තමයි C. ඊළඟට ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වල තමයි Java එන්නේ. හරිද? ওই දෙක තමයි අපි ඉස්සරහට කරන්නේ. දැන් අපි ඉස්සරහට යමුකෝ. දැන් අපි කතා කරනවා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ගැන. හරිද? ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල මෙන්න මෙහෙම දෙයක් නේ. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කියනකොට මම ඉස්සෙල්ලා කිව්වා අපි අර written commands දෙන ලැන්ග්වේජ් එකට අපි කියනවා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කියලා. අපි දැන් මෙහෙමනේ. අපි කම්පියුටර් එකක් ගත්තොත් ඔන්න කම්පියුටර් එකට තේරෙන්නේ අපි සාමාන්‍ය පාවිච්චි කරන ලැන්ග්වේජ්. දැන් අපි ඉංග්‍රීසි ගමු. අපි මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන ඉංග්‍රීසි වලින්. හරිද? දැන් අපි කතා කරන්නේ සමහරවිට ඔය ලෙටර් එහෙම ලියන්නේ ඉංග්‍රීසි වලින්. හැබැයි ඒ වුණාට මේ ඉංග්‍රීසි වගේ මිනිස්සු පාවිච්චි කරන ලැන්ග්වේජ් කම්පියුටර් එකට තේරෙන්නේ නැහැ. හරිද? කම්පියුටර් එකට තේරෙන්නේ එක බිඳුව. ඒ කියන්නේ මැෂින් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ. එක බිඳුව තමයි කම්පියුටරට තේරෙන්නේ. ඒ කියන්නේ එකනේ බිඳුවනේ දෙන ඒවා තමයි මැෂින් එක ප්‍රොසෙසර් එකට තේරුම් ගන්න පුළුවන්. හරිද? හැබැයි මේක එක බිඳුව කියන ඒවා මිනිස්සුන්ට කතා කරන්න අමාරුයි. නේ? ඔයගොල්ලෝ තේරෙනවනේ. මිනිස්සුන්ට කතා කරන්න එක බිඳුවෙන් මේ කරන්න පුළුවන් අය ඉන්නවා. මම කියන්නේ එක බිඳුවෙන් කමාන්ඩ්ස් දෙන්න හැමෝටම බෑනේ. අන්න ඒක නිසා මිනිස්සු හදාගත්ත පොඩි ක්‍රමයක් හදාගත්තා අපිට ෆැමිලියර් ලැන්ග්වේජ් එක අපිට හුරු ලැන්ග්වේජ් වලින් ඉංග්‍රීසි වගේ අපිට හුරු ලැන්ග්වේජ් වලින් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් කරන්න. හරිද? දැන් කොහොමද මේක කරන්නේ? දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඉංග්‍රීසි තේරෙන්නේ අපිට විතරයි සිංහල තේරෙන්නේ කම්පියුටර් එකට විතරයි. හරිද? නේ සිංහල නෙමෙයි. මේ කම්පියුටර් එකට විතරක් තේරෙන්නේ මේ එක බිඳුව. දැන් ওই ප්‍රශ්නේ නෝනේ. දැන් හරියට ඔයා මේ කොහේ හරි හිතන්නකෝ වෙන රටක මිනිස්සෙක් එක්ක කතා කරනවා. ඔයාට ඒ රටේ භාෂාව බෑ. ඒ රටේ මිනිස්සයාට මේ සිංහල බෑ. ඔන්න වගේ ප්‍රශ්නයක් එනවා. දැන් ඔතනදී ඔයා මොකද කරන්න කියලා මට කියන්නකෝ. මට කවුරු හරි අන්මියුට් කරලා කියන්නකෝ එතනදී මොකද්ද කරන්න ඕගොල්ලෝ. ඔයාට කවුරු හරි සුද්දෙක් හම්බෙනවා කියලා හිතන්නකෝ. හිතනවා ඔයාට ඉංග්‍රීසි බෑ. හරිද? දැන් ඔයාට ඉංග්‍රීසි බෑ, සුද්දට සිංහල බෑ. ඔයා මොකද දැන් කරන්නේ? ඔයාට මොකක් හරි දෙයක් කියන්න ඕන සුද්දට. නැත්තම් ඔයා වෙන රටක් ගිහලා කියන්නකෝ ඉන්නේ. වෙන රටක ඉන්නකොට පාරක් අහනවා. දැන් ඒ රටේ මිනිස්සුන්ට සිංහල බෑ. ඔයාට ඉංග්‍රීසි බෑ. දැන් ඔයා මොකද කරන්නේ? මම කවුරු හරි කියන්න. කවුරු අන්මියුට් කරලා කියන්නේ? අපිට ඒක අහගන්න නම් මොකද්ද කරන්නේ? සරල විදියට පොඩ්ඩක් හිතලා කියන්න. Hello. මම ඇහෙනවද ඔයගොල්ලන්ට? Hello. එහෙනම් සර්. හරි. ඕගොල්ලෝ කරන්න තියෙන ලේසිම වැඩේ තමයි දැන් ඕගොල්ලන්ගේ කවුරු හරි යාළුවෙක්ට කියන්න පුළුවන්. ඕගොල්ලන් හරි යාළුවෙක්ට කියනවා මම මේක මේ මූට කියවම් මෙහෙම කරන්න කියලා. හරිද? ඒ වගේ ඔයා කරන්නේ තව අතරමැදියෙක් හොයාගන්නවා. ඔය ලැන්ග්වේජ් එකකට එකක් මේ ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. නේ? ඒකනේ කරන්නේ. අතරමැදියෙක් හොයාගන්නවා. ඔයාගේ ලැන්ග්වේජ් එක අර සුද්දගේ ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. ඊළඟට එයා කියන එක ඔයාට කියන්න පුළුවන් මේ අතරමැදියෙක් හොයාගන්නවා. ඔන්න අතරමැදියට අපි කියනවා අතරමැදියට අපි කියන ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් එකක් කියලා. හරිද? ඒ කියන්නේ දැන් අර
අර ප්‍රශ්නේ ආවනේ. ඒ කියන්නේ කම්පියුටරේ දන්නේ ඔයා කියන ලැන්ග්වේජ් එක ඔයා කතා කරන ලැන්ග්වේජ් එක දන්නේ නැහැ කම්පියුටරේ. හරිද? මොකද කම්පියුටරේ තියෙනවා. ඔයා කතා කරන ලැන්ග්වේජ් එක කම්පියුටරේ දන්නේ නැහැ. කම්පියුටර් කතා කරන ලැන්ග්වේජ් එක ඔයා දන්නේ නැහැ. හරිද? ඔන්න ඔය කන්ෆ්ලික්ට් එක මග හරවන්න ඉන්නෝ ට්‍රාන්ස්ලේටර් කියලා එකක්. හරිද? ට්‍රාන්ස්ලේටර්. ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් කියලා කෙනෙක් ඉන්නවා. එයා පාවිච්චි කරන ඔන්නේ මේ ඔය කන්ෆ්ලික්ට් එක මග හරවන්න. හරිද? ඊට පස්සේ ඔන්න ට්‍රාන්ස්ලේටර් අපි ඉස්සර ට්‍රාන්ස්ලේටර් ගැන කතා කරනවා. ට්‍රාන්ස්ලේටර් පාවිච්චි කරලා දැන් අපි කියන ට්‍රාන්ස්ලේටර් ගැන. මොකද්ද මේ ට්‍රාන්ස්ලේටර් එකක් කියන්නේ? අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට තේරෙන්නේ නැහැ කම්පියුටර් ලැන්ග්වේජ් එක. කම්පියුටර් තේරෙන්නේ නැහැ ඔයාගේ ලැන්ග්වේජ් එක. හරිද? ඒක නිසා පාවිච්චි කරන අතරමැදි. ඔන්නේ පාවිච්චි කරන අතරමැදියට අපි කියනවා කම්පියුටර් ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් එකක් කියලා. හරිද? තේරුණාද මොකද්ද කිය ට්‍රාන්ස්ලේටර් කියන්නේ? හෙලෝ. තේරුණා සර්. මේ ඔයගොල්ලෝ විශේෂයෙන් කියන්න ඕන මේ මයික් මියුට් කරන් ඉන්න එපා. මොකක්ද කේස් එකක් තුනත් අහන්න. මේ එහෙම බය වෙන්න එපා කතා කරන්න කිසිම වෙලාවක. අනිවාර්යෙන් කතා කරලා අහන්න. මේ එහෙම අපි හැමෝම කතා කරනකොට තමයි මේක හරියට තේරෙන්නේ. දැන් මම දන්න ඔයගොල්ලෝ කතා කරන ෆිසිකල් ක්ලාස් එකක වගේ නෙමෙයිනේ මේක ඉන්නකොට මට තේරෙන්නේ නැහැ ඔයාලට තේරෙනවද කියලා. ඔයාගේ මූල පේන්නේ නැහැ නේ මට. ඒ වගේ දැන් මට තේරුම් ගන්න පුළුවන් ඔයාලට තේරුණාද කියලා ඔයා මේකේ ප්‍රශ්න කරනකොට නිතරම ඕනම දෙයක් ඉගෙන ගන්නදී ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරලා තමන්ට මොකක් හරි පැහැදිලි දැනක් තියෙනවා නම් ප්‍රශ්න අහලා ඒක ක්ලියර් කරගන්න. මෙන්න ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් මනුස්සයාට තේරෙන විදිහට මනුස්සයා අපි කතා කරන ලැන්ග්වේජ් එක කම්පියුටර් එකට තේරෙන විදිහට කන්වර්ට් කරන එකකට කියනවා ට්‍රාන්ස්ලේටර් එකක් කියලා. මේ ට්‍රාන්ස්ලේටර් ප්‍රධාන වශයෙන් තුනක් අපි කතා කරනවා. හරිද? මේ තුන තමයි මුලින්ම තියෙන කම්පයිලර්ස්. හරිද? ඒ කියන්නේ මේගොල්ලෝ නේ අර භාෂා පරිවර්තකයෝ වගේ. ඒ කියන්නේ මේ අර ලැන්ග්වේජ් එක අනිතේට කන්වර්ට් කරනවා. මේ කම්පයිලර්ස්, ඉන්ටර්ප්‍රිටර්ස්, ඇසෙම්බලර්ස්. හරිද? මේ තුන් දෙනා කරන්නේ එකම දෙයක් වුණාට මේගොල්ලෝ ඒක කරන විදිය වෙනස්. හරිද? ඒක නිසා තමයි මේගොල්ලෝ 3 types කියලා අපි කියන්නේ. හරිද? මෙතනින් ප්‍රධාන වශයෙන් ඉන්නේ compilers and interpreters. compiler interpreter දෙන්න තමයි ප්‍රධාන වශයෙන් ඉන්නේ. මේගොල්ලෝ එකම දේ කරන්නේ අපි type කරන එක convert කරනවා මේ අර machine එක තේරුම් ගන්න පුළුවන් machine code එක විදියට. හැබැයි කරන විදිය වෙනස්. හරිද? කරන විදිය වෙනස්. ඒක නිසා තමයි මෙහෙම තුන් දෙනෙක් කතා කරන්නේ. අපි මුලින්ම කතා කරමු මෙන්න compilers ගැන. හරිද? compilers and compiled programming languages. අපි compilers ගැන කතා කරමු. හරි compiler කියන්නේ අර මම කලින් කිව්වා වගේ compiler කියන්නේ අර වගේ language translator එකක්. හරිද? compiler කෙනෙක් කරන්නේ අර එක මේ අපි type කරන එක machine code එක විදිහට convert කරන එක. ඊට පස්සේ ඔව් දැන් මම කිව්වා ඒක කරන්නේ. හරි මේකෙදි මම කිව්වා අර දැන් ඒ කට්ටියම එකම දේ කරාට කරන විදිය වෙනස් කිව්වනේ. මේකෙදි වෙන්නේ එයා මුළු අපි ලියන කෝඩ් එක. දැන් අපි මෙහෙම කෝඩ් එක ලියනවා. අපේ වින්ඩෝ එකේ මෙහෙම කෝඩ් එක ටයිප් කරනවා. හරිද? මෙන්න මේ ටයිප් කරන කෝඩ් එකට අපි කියන source code එක කියලා. හරිද? අද source code. හරිද? source code එක කියලා කියනවා මේ ටයිප් කරන කෝඩ් එකට. හරිද? මේ ටයිප් කරන කෝඩ් එක කන්වර්ට් කරනවා machine code එක විදියට. machine language එකට කන්වර්ට් කරනවා. ones and zeros වල කන්වර්ට් කරනවා. ඕකනේ මෙයා කරන්නේ. හැබැයි මෙයා කරන විදිය කරන මේ පිළිවෙල දැනගන්නවා. හරිද? මෙයා කරන්නේ මේ language commands මේ කරන්නේ
ඔක්කොම ඇනලයිස් කරනවා. ඒ කියන්නේ අපි ලියපු ලැන්ග්වේජ් එකේ සින්ටැක්ස් එක සින්ටැක්ස් කියන්නේ මෙහෙම. අපි දැන් කෝඩ් එක ලියනවා මොකක් හරි. අපි කියමු මෙතන අපි ලියනවා print මම මොකන්ට කෝඩ් එක ගහලම් පෙන්නන්නේ. හරි. මගේ ස්ක්‍රීන් එක ඔයගොල්ලෝ පේනව නේද? මගේ ස්ක්‍රීන් එක පේනව නේද හැමෝටම? ඕ පේනවා සර්. ප්‍රසන්ටේෂන් එක පේන්නේ. PowerPoint එකද පේන්නේ නැත්නම් මේ Discord එකේ පේනව නේද? නෑ නෑ PowerPoint එක පේන්නේ. හරි. දැන් හරිය නේද? දැන් හරි. මෙහෙම මේ තියෙන්නේ ඔයගොල්ලෝ ඉස්සරහට කතා කරන මේක ලොකුවට මේ තියෙන්නේ C. හරි. C ලැන්ග්වේජ් එකේ සාමාන්‍ය අපි පටන් ගන්නකොට මෙහෙම තමයි පටන් ගන්න. හරිද? මේකේ මම කියනවා මම මේ ටයිප් කරන මේක වැඩි හිතන්න එපා. මේක ඉස්සරහට කතා කරනවා දීර්ඝ වශයෙන් කතා කරනවා. printf මම කියනවා hello world. හරි. මේ වගේ. මේකෙන් කියන්නේ printf එක කියන්නේ මේ කන්සෝල් එක print කරන්න කියලා කියන්නේ. print කියන්නේ මේ අපි කොලයකට print out ගන්නව නෙමෙයි. මේක මේ language වලදී print කියන්නේ මේ command prompt එකට print කරන්න කියන්නේ. මේක run කරාම හරි. දැන් hello world කියලා කියනවනේ. මේකේ වෙන්නේ දැන් අර කිව්වා වගේ සින්ටැක්ස් එක සින්ටැක්ස් එක. ඒ කියන්නේ මෙන්න මේ සින්ටැක්ස් කියන්නේ මෙන්න මේවා. හරිද? මේ printf hello world මෙන්න මේක සින්ටැක්ස් එක. හරිද? ඒ කියන්නේ ඔය ස්ටේට්මන්ට් එකකින් ස්ටේට්මන්ට් එකට මෙයා ප්‍රෝග්‍රෑම් එක ඉස්සෙල්ලා කියවනවා. හරිද? මොකද්ද අපේ කම්පයිලර් දැන් අපි මේ මම ටයිප් කරලා තියෙන එකට කියන්නේ සෝස් කෝඩ් එක. මේක තමයි මේකේ සෝස් කෝඩ් එක. අපි මේක ප්‍රෝග්‍රෑම් එක මේ ප්‍රෝග්‍රෑම් එකේ සෝස් කෝඩ් එක තමයි මේ අපි මම ටයිප් කරලා තියෙන්නේ. හරිද? මේක මම මේ ඊතලේ ක්ලික් කරාම මෙයා කම්පයිල් වෙන්න පටන් ගන්නවා. හරිද? කම්පයිල් වෙන්න පටන් ගන්නදී කම්පයිලර් එක මොකද කරන්නේ? ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් එක කියවනවා. හරිද? ප්‍රෝග්‍රෑම් එක ඉස්සෙල්ලා කියවනවා මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙයා මේක කම්පයිල් කරලා හදනවා මේ හදනවා මෙන්න මේම exe ෆයිල් එක. හරිද? ඕක මම මේක ඩිලීට් කරනවා ඔක්කොම. එහෙමද? මම මේක රන් කරනවා නේද බලන්න. රන් කරාම මෙයා මේක රන් වුණාම මෙන්න මෙතන හැදෙනවා මේ exe ෆයිල් එක. ඔබන වෙනවා. මෙන්න මේ exe ෆයිල් එක හදලා ඒක තමයි ඊට පස්සේ රන් කරන්නේ. හරිද? ෆයිල් එකක් හදලා ඊට පස්සේ ඒක එක්සිකියුට් කරනවා. හරි? දැන් මෙයා මේක කියවලා ඉවර වුණාම මම මේ exe ෆයිල් එක කතාව පොඩ්ඩක් ඉස්සරහට කියන්නම්. ඒක පොඩ්ඩක් තියන්න. මෙයා මේ ප්‍රෝග්‍රෑම් එක කියවලා මම කියවනවා. කියවලා ඉවරුනහම මෙයා මේක කන්වර්ට් කරනවා මැද පොඩි කෝඩ් එකකට. ඒ කියන්නේ මීට වඩා අපිට තේරුම් ගන්න අමාරු ඒ වගේ එක බිඳුවටමත් නෙමෙයි. ඒ අතරමැදි කෝඩ් එකකට කන්වර්ට් කරනවා. ඔය මේ ඔබ්ජෙක්ට් කෝඩ් එක. හරිද? ඔබ්ජෙක්ට් කෝඩ් එකට කන්වර්ට් කරනවා. දැන් කන්වර්ට් කළා ඔයා හිතන්න මේ වගේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක දැන් ගොඩක් ඒවා ලියන්න පුළුවන් දැන් මෙහෙම. මෙතන තියෙන මේ ෆයිල් එක කොහොමද include stdio.h කියලා තියෙන්නේ. මෙන්න මේක ඔයගොල්ලෝ මේ ලොකු ලැන්ග්වේජ් එක ගැන බරපතලින් හිතන්න යන්න එපා. ඒවම ඒ ඉස්සරහට කියන ඔක්කොම මේකට කියනවා මේ header file එක. ඒ කියන්නේ මේක තව ෆයිල් එකක්. හරිද? තව මේ වගේ ලොකු කෝඩ් එකක් තියෙන මේ ෆයිල් එකක් තමයි මෙතන කියලා තියෙන්නේ මේකට එකතු කරන්න කියලා තියෙන්නේ. හරිද? අර මම කිව්වනේ දැන් කොහොමද මම ඔබ්ජෙක්ට් කෝඩ් එක හදනවා කියලා. අන්නේ ඔබ්ජෙක්ට් කෝඩ් එක හැදුවට පස්සේ මෙන්න මේ ෆයිල් එක තියෙන්නේ. දැන් ඒ කියන්නේ මෙයාගෙන මොනවා හරි අරගෙන. ඒකනේ මෙයාවත් මේකට දාන්න කියන්නේ. දැන් අපි මේ තේ එකක් හදනකොට සීනි දාන්න කියනවා වතුර දාන්න කියනවා ඒ වගේ මෙන්න මෙහෙම එකක්වත් මේකට එකතු කරන්න කියලා කියන්නේ. ඔන්න එකතු කරන වැඩේ වෙන්නේ ඊළඟට. හරිද? මුලින්ම අපේ එක
ඔබ්ජෙක්ට් කෝඩ් එක විදිහට මේ වෙනවා කන්වර්ට් වෙනවා. ඒ කන්වර්ට් වුණාට පස්සේ අර එකතු කරන්න ඕන ඔක්කොම ලයිබ්‍රරිස් ඒවා ගන්න. එකතු කරන්න තව කෝඩ් තියෙනවා නම් ඒ ටික එකතු වෙනවා. ඒකට කියනවා ලින්කින් ස්ටේජ් එක කියලා. හරිද? ලින්ක් වෙනවා කියලා කියනවා. මේක කරන එකට කියන ලින්කර් කියලා. ලින්කර්ස් තමයි ඒ කෝඩ් බේස් ගොඩක් තියෙනවා නම් ඒ ටික ලින්ක් කරන එකට. හරිද? ලින්ක් කරලා හදනවා මෙන්න මේ වගේ exe ෆයිල් එකක්. හරි මේ හදන්නේ. මේ hello.exe කියලාදී ඒ වගේ ඔයගොල්ලෝ දන්නවා Windows වල ඔය හැම එකක්ම හැම ඇප්ලිකේෂන් එකක්ම .exe වෙන තියෙන. ඒ කියන්නේ exe කියන්නේ executable file එකක් කියලා. කියන්නේ Windows වල දුවන්න පුළුවන් ෆයිල් එකක්. ඔන්නේ දුවන්න පුළුවන් ෆයිල් එකක් විදියට මෙයා එකක් හදනවා. හරිද? දැන් හරි ඊට පස්සේ දුවන්න පුළුවන් ෆයිල් එකක් විදියට හදලා ඊට පස්සේ ඒක තමයි මෙයා රන් කරන්නේ. ඒක රන් කරාම එනවා අපිට මේ hello world කියන output එක. තේරුණාද? මම මේක මේ එකපාරට රන් කරාම මේක step by step වෙන්නේ නැහැ. මම ගොල්ලෝ step by step කරලා පෙන්නන්න. delete කරන්නකෝ. හරි. එහෙනම් මම මේ කම්පයිල් කරන්න මෙහෙම. හරිද? මේකේ කෝඩ් එක ගන්න ලොකුවට හිතත්වා කෝඩ් ගන්න ලොකුවට ඉස්සරහට කියලා දෙනවා. හරිද? කම්පයිල් කරන්න මෙහෙම. කම්පයිල් කරන මම කියනවා gcc අපේ ෆයිල් එකේ නම hello.c. හරිද? ඊට පස්සේ ඒක ගැහුවට පස්සේ මේකෙන් කියන්නේ කම්පයිල් කරන්න කියලා. හරිද? GNU C compiler එකට මේ කතා කරන්නේ. gcc කියන්නේ ඒක. කම්පයිල් කරන්න කිව්වම දැන් බලන්න මේ a.exe කියලා ෆයිල් එකක් හැදිලා තියෙනවා. නේද? a.exe කියලා ෆයිල් එකක් හැදිලා තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ a කියන ෆයිල් එක රන් කරනවා. ඒකල a රන් කරාම ඔන්න දැන් තමයි අපේ hello world කියන එක ආවේ. දැන් තේරෙනවද ඔයගොල්ලන්ට මොකද්ද වෙන්නේ කියලා? කම්පයිල් වෙද්දි මොකද්ද වෙන්නේ කියන එක තේරෙනවද? hello ඔව් සර්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒක ලොකුවට හිතන්න එපා. වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නකො පොඩ්ඩක්. මෙයා ඔබ්ජෙක්ට් කෝඩ් එකක් හදනවා. ඊට පස්සේ තව ඒවා තියෙනවා නම් ඒ ටික ලින්ක් කරලා හදනවා exe ෆයිල් එක. ඔන්නේ හදන exe ෆයිල් එක ඊට පස්සේ මම මේ dot එක slash එක ඒක ගැහුවම මේක රන් කරනවා. එතනම මෙතනින් වෙන්නේ කම්පයිල් වෙන එක මෙතනින් රන් වෙන එක. හරිද? ඊට පස්සේ දැන් මේකට එක්සැම්පල් තමයි C Java C++. ඒ වගේ ලැන්ග්වේජ් තියෙන ඒවා කම්පයිලර්ස් වලින් දුවන්නේ. හරිද? C එක Java C++. අපි කතා කරන්නේ මේකේ ක්ලාස් වල ඉස්සරහට C එකයි Java ගැනයි කතා කරනවා. ওই දෙක ඉස්සරහට කතා කරනවා. මේ දෙකම කම්පයිල් ලැන්ග්වේජස්. හරිද? C වලට තියෙන GCC එක Java වලට තියෙනවා Java C. Java compiler. හරිද? ඊට පස්සේ අපි ඉස්සරහට කතා කරන්නේ ඉන්ටර්ප්‍රිටර්. මේ බේසික් ටික යන්නේ මේ ටික ඕන ලැන්ග්වේජ් එක තේරුම් ගන්න නම් මේ ටික ඕන ලැන්ග්වේජ් එකේ එරර්ස් එද්දි ඒක ඉස්සරහට තේරෙයි මේ ටික නැතුව තේරුම් ගන්න නැතුව ඒ එරර්ස් හදාගන්නේ කොහොමද නැත්නම් ඩිබග් කරගන්නේ කොහොමද කියන එක ඔයාලට තේරෙන්නේ නැතුව යනවා මේ ටික පොඩ්ඩක් බෝරින් වගේ ඇති ඒ වුණාට අවධානයෙන් අහගන්න හරි ඉන්ටර්ප්‍රිටර් කියන්නේ අර වගේම ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් එක හරිද ඉන්ටර්ප්‍රිටර් එකෙන් වෙන්නේ අපි ටයිප් කරන මේ අර මං කිව්වේ ස්ටේට්මන්ට්ස් ටයිප් කරනවා කියලා. දැන් මේකේ සෝරි. මේකේ මෙන්න මේක ස්ටේට්මන්ට් එක. හරිද? මේ printf වරහන් ඇතුලේ hello world කියලා තියෙන එක ස්ටේට්මන්ට් එක. ඔන්නේ ස්ටේට්මන්ට් එක ඒ වෙලෙම එක්සිකියුට් කරනවා. හරිද? ඒ කියන්නේ ඒ වෙලෙම අර මැද්දෙන් තව ෆයිල් හදා ඉන්න නැතුව exe ෆයිල් හදා ඉන්න නැතුව ඒ වෙලෙම එක්සිකියුට් කරනවා. හරිද? හරි යූස්ෆුල් ඒ කියන්නේ මේක අර පොඩි ප්‍රෝග්‍රෑම් ගහද්දි ගොඩක් වැදගත් වෙනවා. අපි හදන එක ශනිකව රන් කරගන්න පුළුවන්. හරිද? ආපහු මැද්දේ තව ෆයිල් එකක් හදන්න වෙලාව බලන් ඉන්නේ ඕනේ නැහැ. හරිද? දැන් ඕගොල්ලෝ බලන්න ඇති මේක රන් වෙන්න මේක කම්පයිල් වෙන්න පොඩ්ඩක්වත් වෙලා ගියේ නැහැ. කෙලින්ම කම්පයිල් වුණා මේ මූට පිස්සුද කියලා. මේක මේ වගේ වනේ මේ හදන්නේ. හරිද? දැන් අපි මෙතන ගහලා තියෙන තනි ස්ටේට්මන්ට් එක. ඒ වුණාට සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එක ලියද්දි ස්ටේට්මන්ට්ස් 1000 2000 සමහරවිට 10000 ලක්ෂය ওই වගේ ස්ටේට්මන්ට්ස් බර ගණනක් එන්න පුළුවන්. හරිද?
සාමාන්‍ය පොඩි වෙබ් පේජ් එකක් ගත්තොත් ඒ වෙබ් පේජ් එක හදන HTML එකේ HTML ડોකියුමන්ට් එකක් ගත්තොත් ඒකේ ස්ටේට්මන්ට්ස් HTML JavaScript වගේ ලැන්ග්වේජ් එක අරගෙන ස්ටේට්මන්ට්ස් තියෙන පුළුවන් මේ 5000කට එහා පැත්තේ. සාමාන්‍ය පොඩි වෙබ් පේජ් එකක. ඒ වගේ අපි ඇප් එකේම හදද්දි ගොඩාක් එනවා ස්ටේට්මන්ට්ස්. හරිද? ඔන්නේ හැම ස්ටේට්මන්ට් එකම කම්පයිල් කරලා රන් කරන්න ගියාම හැම එකම ඉස්සෙල්ලා එකපාරක් කියවනවා. ඊට පස්සේ ඒකෙන් ෆයිල් එකක් හදනවා. ඊට පස්සේ ඒක ආයෙ රන් කරනවා. එතකොට අපිට දැනෙන වෙලාවක් මෙයාට යනවා. මෙයා දැන් කම්පියුටර් එක ගොඩක් ස්පීඩ් නේ. ගොඩක් ස්පීඩ් වුණාට අර වගේ ගොඩාක් එකපාරට රන් කරන්න ගියාම මෙයා ගොඩක් ස්ලෝ වෙනවා. හරිද? ඒ කියන්නේ සමහර වෙලාවට අපි ශනිකව අවුට්පුට් ගන්න ඕනේව ඉන්නේ නැහැ අපිට. ඒක නිසා අර ශනිකව ප්‍රොසෙස් කරගන්න ඕනේව. ශනිකව මේ අපි ටයිප් කරන්නේ ශනිකව ප්‍රොසෙස් වල අනිත් පැත්තට එන්න ඕනේව. අපි කරන්නේ මේ ඉන්ටර්ප්‍රිටඩ් ලැන්ග්වේජ් එක. හරි පොඩි ප්‍රෝග්‍රෑම්. හරි. මම ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට කරලා බලන්න මෙතන දෙන Python එක. හරි මේක Python script එකක්. Python code එකක් මේදී. Python කියන්නේ Python දන්න අයත් ඇති. Python කියන්නේ ඉන්ටර්ප්‍රිටඩ් ලැන්ග්වේජ් එක. හරිද? කියන්නේ මේකේ තියෙන මෙයාගේ තියෙන ඉන්ටර්ප්‍රිටර් එක. දැන් C වල Java වල තියෙන මම කියන්නේ කම්පයිලර් එක කියලා. Python වල තියෙන ඉන්ටර්ප්‍රිටර් එක. හරිද? මෙයා ඉන්ටර්ප්‍රිටර්. දැන් මම මේක එක්සිකියුට් කරාම මම කියන්න Python load.py ඕක රන් කරාම ඕගොල්ලන්ට පේන මෙතන මැද තව exe ෆයිල් එකක් හැදුන්නේ නැහැ නේද? අර දැන් C එක රන් කරාම ඒ නමෙන් exe ෆයිල් එකක් හැදුනා. මට කෙලින්ම Python hello.py කියලා ඉන්ටර්ප්‍රිටර් එකට කෝල් කරගොම මෙයා කෙලින්ම රන් වෙනවා. පේනවද ඒක? පේනවද? ඒ කියන්නේ අර වගේ කම්පයිල් කරලා ටික වෙලාවක් තියලා ආයි රන් කරන හැම දෙයක් නැහැ. මෙයා කෙලින්ම එක්සිකියුට් වෙනවා. හරිද? එතකොට අන්න ඒ වාසිය නිසා මෙයා ගන්නවා මේ වෙබ් සර්වර්ස් වලට. ඒ කියන්නේ වෙබ් සර්වර්ස් කියන්නේ ඔය වෙබ් සර්වර්ස් වල JavaScript වගේ රන් කරනකොට මේ ඒක JavaScript engine කියලා තියෙන. ඒ engine එකේ දුවන්නේ ඉන්ටර්ප්‍රිටර් එකකින්. හරිද? ඒ කියන්නේ ටක් දාලා කෝඩ් රන් කරගන්න. දැන් ඔයගොල්ලෝ ක්ලික් කරන මේ වෙලාව ඇතුළත ඒ කෝඩ් එක රන් වෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට ඔය වගේ වෙබ් සර්වර්ස් වගේ ඊළඟ පොඩි ප්‍රෝග්‍රෑම් හදලා බලන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන කම්පයිලර්ස්. හරිද? කම්පයිලර් මේ ඉන්ටර්ප්‍රිටර්ස්. හරිද? ඒ කියන්නේ මුළු ડોකියුමන්ට් එකම එකපාර කම්පයිල් කරලා බලා ගන්න නැතුව අපි ගහන ටික විතරක් මේ ටක් ගාලා ඉන්ටර්ප්‍රිටර් එකෙන් එක්සිකියුට් කරලා බලන්න පුළුවන්. හරිද? තේරුණාද මං කියපු එක? ඔව් සර්. හරි. ප්‍රශ්න තියෙනවා අහන්න. අන්න ඒ වගේ දේවල් නිසා අපි පාවිච්චි කරන මේ ඉන්ටර්ප්‍රිටඩ් ලැන්ග්වේජ් කියන ඒවා. හරිද? හරි. ඊට පස්සේ දැන් මේ ඉන්ටර්ප්‍රිටඩ් ලැන්ග්වේජ් ගත්තාම දැන් එක්සැම්පල් ලැන්ග්වේජ් එක මම ගියා මේ Python තියෙනවා PHP ඔය වගේ ලැන්ග්වේජ් තියෙනවා මේ මෙයාගෙන් තමයි වැඩ කරන්නේ. හරිද? මෙයාගේ ඊළඟ ස්ලයිඩ් එක අපි ගමු. මේකේ තියෙනවා කම්පයිල් මේ ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස් අපි පොඩි කම්පැරිසන් එකක් කියලා ගන්නවා. දැන් ගොඩක් මේ එක්සැම්පල් උනත් අහනවා ඔය කම්පයිලර්ස් ඉන්ටර්ප්‍රිටර්ස් ඔය දෙක කම්පෙයාර් කරන්න කියලා. හරිද? ඔය දෙක කම්පෙයාර් කරද්දී මෙන්න මේ වගේ දේවල් දැනගන්න ඕන. මොකද්ද? කම්පයිලර්ස් වලදී අර මම කිව්වා මුළු ප්‍රෝග්‍රෑම් එකම එකපාරක් කියවනවා මම. හරිද? මුළු ප්‍රෝග්‍රෑම් එකම කියවලා හරි ඊට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කියන්න දෙයක් තියෙනවා. මේ දෙකක් තියෙනවා කම්පයිල් ටයිම් කියලා එකක් තියෙනවා. compile time runtime හරි
compile time එක කියන්නේ compile වෙන වෙලාව. run time එක කියන්නේ program එක run වෙන වෙලාව. execute වෙන වෙලාව. හරිද? දැන් අපි ගත්තොත් මේ compile program එක හරිද? compile program එක ගත්තම මෙන්න මේ program එක compile වෙලා machine code එක විදියට ඒ කියන්නේ processor එකට තේරුම් ගන්න පුළුවන් වෙන code එකක් විදියට යන වෙලාව මේ ටිකක් වැඩි. මොකද ඇයි මෙයා සම්පූර්ණ කෝඩ් එක එකින් එක මේ කෝඩ් එක ස්ටේට්මන්ට් එක කියවලා තමයි එයා කන්වර්ට් කරන්නේ අර එක්සිකියුටබල් ෆයිල් එක විදියට. හරිද? කන්වර්ට් කළා ඊට පස්සේ ඒක තමයි රන් කරන්නේ. හරි? අපි කෝඩ් එක අරගෙන ඒක එක්සිකියුටබල් ෆයිල් එක කරලා ඊට පස්සේ ඒක රන් කරනවා. හරිද? ඔන්නේ ওই process එක නිසා අපේ program කිහිපයක් වගේ තියෙනවා නම් මෙයාගේ compile time එක slow වෙනවා. හරිද? එතකොට මෙයා දැන් හිතනවා දැන් මෙයා මෙහෙම හැම එකම මේ විදිහට කන්වර්ට් කරලා මෙයා exe ෆයිල් හදනවා. මේ exe ෆයිල් හැදුවට පස්සේ අනේ exe ෆයිල් එක රන් කරන ටයිම් එක ටිකක් අඩුයි. ඇයි exe ෆයිල් එක ඕපන් කරන්න නිතරනේ තියෙන්නේ. ඒ කියන්නේ නිතර රන් කරන ඕන ප්‍රෝග්‍රෑම් එකක් නම් අපි මේක හදලා exe ෆයිල් එක හදලා තියාගත්ත ගමන් මෙයා ඊට පස්සේ ලේසි මෙයාට රන් කරන්න. හරිද? ඒක නිසා මෙයාගේ රන් වෙන්න යන කාලය අඩුයි. හරිද? මෙයාගේ හැබැයි මෙයා කම්පයිල් වෙන්න යන කාලය වැඩි. ඒ කියන්නේ මෙයා අපි ලියන source code එක අපේ object code එක විදියට machine code විදියට convert කරන්න වෙන්න යන වෙලාව වැඩි. හැබැයි මෙයා execute යන වෙලාව අඩුයි. හරිද? ඒ වුණාට දැන් අපි අනිත් පැත්ත ගමු. අනිත් එක යනවා. ඒ කියන්නේ අපේ interpreters ගත්තොත් interpreter අපේ statement එක කෙලින්ම execute කරනවා. හරිද? කෙලින්ම execute කරනවා මෙයා. එතකොට මෙයාගේ රන් ටයිම් එක නැත්නම් ප්‍රෝග්‍රෑම් එක රන් වෙන වෙලාව ගත්තොත් අරයට සාපේක්ෂව වැඩි. හරිද? ඇයි දැන් අරය ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ පොඩි ඇප් එකක් වගේ හදාගෙන තියෙන්නේ. ඉස්සෙල්ලා කම්පයිල් කළා. ඊට ඒක රන් කරන එක කරන්නේ. ඒතකොට රන් කරන එක දැනටමත් හැදිලා තියෙන එක නිසා යාගේ රන් කරන වෙලාව අඩුයි මෙයාට වඩා. දෙන්නම් මෙයාගේ අරයට සාපේක්ෂව මේ ප්‍රශ්නේ නිසා මෙයාගේ අරයට සාපේක්ෂව මේ රන් ටයිම් එක වැඩි. ඒ කියන්නේ ඉන්ටර්ප්‍රිටර්ස් වල කම්පයිල් වල රන් ටයිම් එක වැඩි. ඒ කියන්නේ රන් වෙන්න යන වෙලාව වැඩි ප්‍රෝග්‍රෑම් එක. හැබැයි කම්පයිල් වෙන්න යන වෙලාව නැත්නම් ලැන්ග්වේජ් එක ට්‍රාන්ස්ලේට් වෙන්න යන වෙලාව මේ ඉන්ටර්ප්‍රිටර් වල අඩුයි කම්පයිලර් වලට වඩා. හරිද? මම කියන්නේ කම්පයිලර් වලින් මුළු හෝල් ප්‍රෝග්‍රෑම් එක එකපාර ප්‍රොසෙස් කරලා ඒක මුළු ප්‍රෝග්‍රෑම් එක එකපාර ප්‍රොසෙස් කරනවා. ඊට පස්සේ ඉන්ටර්ප්‍රිටර් වලින් කරන්නේ ඉන්ස්ට්‍රක්ෂන් එකින් එක ප්‍රොසෙස් කරලා ඒක එක්සිකියුට් කරනවා. ඒ වෙලාවෙම. හරිද? ප්‍රොසෙස් කරනවාම එක්සිකියුට් කරනවා. ඊළඟට compile the translate program to CPU specific binary code, execute program loading and translating instruction. Then translate compiler වල දැන් මම කියවනේ අර executable file එකක් හැදෙනවා කියලා. හරිද? දැන් මම මේ C code එක run කරොත් මම හිතනවා ඔයගොල්ලෝ මගේ මේක පේනවා කියලා. screen එක executable file එකක් හැදෙනවා කියවනේ. මෙන්න මේ executable file එක අරකමයි ගන්න. හරි. මේ තියෙන අපේ executable file එක. a.txt කියන්නේ ඔන්න executable file එක මේ machine code එකනේ. ඔය machine කියන්නේ ඔය code එක මේක හදාගත්තට පස්සේ මේක අපිට ඕන එක ගිහිල්ලා execute කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ game එකක් ගත්තා. game එක කවුරු හරි program කරපු මේ game එකේ ඉතින් ඔයගොල්ලන්ට හම්බෙන්නේ .exe file එක නේද? ඔන්න exe file එක pen එකේ දාගෙන ඇවිල්ලා ඔයාගේ computer එකේ ගහලා run කරාම run වෙනවනේ නේද? app එකක් හරි මොකක් හරි කවුරු හරි අයි code එක ඕනේ නැහනේ. වෙන මොකුත් software ඕනෙත් නැහැ. කෙලින්ම ඔයාගේ app එක දාන් ආව pen එකකට app එක install කරා කෙලින්ම run වෙනවා. මෙයා open කරපුවම කෙලින්ම run වෙනවා නේද? අන්න ඒ වගේ feature එකක් මේ interpreted language වල නැහැ. හරිද? ඒ කියන්නේ මෙයා රන් වෙන්න නම් මේ ස්ක්‍රිප්ට් එක නැත්නම් මේ කෝඩ් එක රන් වෙන්න නම් මෙයාගේ ඉන්ටර්ප්‍රිටර් එක ඉන්නම ඕන. ඇයි මැද්දෙන් මුකුත් හදන්නේ නැහැ. ඒක නිසා මෙයා රන් වෙන නම් මෙන්න Python ඉන්ටර්ප්‍රිටර් එක ඉන්නම ඕන. හරිද? මම මේක ගන්නම්. Python ඉන්ටර්ප්‍රිටර් එක නැත්තම් මෙයාව රන් කරන්න බෑ. හැබැයි අපිට C වලින් වගේ ඉන්ටර්ප්‍රිටර් මේ කම්පයිල් ලැන්ග්වේජ් එකෙන් හදාගත්ත ගන්න එයාගේ කම්පයිල් කරලා හදාගන්න මේ
හදාගන්න එක්සිකියුටබල් ෆයිල් එක පෙන් එකකට දාලා වෙන එකකට නම් ගිහිල්ලා දාලා මේ අපි ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න පුළුවන්. තේරුණාද? මම කියන පොඩ්ඩක් මේ වේගය වැඩිද පැටලී සාගතයිද එහෙනම් පොඩ්ඩක් කියන්න. ප්‍රශ්න දිනනවා නම් අහන්න ඒ වෙලාවේ. පළවෙනි දවසේ ඉඳලා පොඩ්ඩක් මොංගල් වගේ න අහන්න. සේව් කරන්න. අපි කෝඩින් පුරුදු වෙනකොට මොන වගේ ප්‍රෝග්‍රෑම් එකකද මුලින්ම කෝඩින් කරන්න පුරුදු වෙන්න ඕනේ? ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ ලැන්ග්වේජ් එකද? ඔව් ඉගෙන මොකක් කර දැන් පොඩි ඊට පස්සේ දැන් PC එකට මොකක් කර software එකක් ගන්න ගහන්න ඕනේ. මොකක් වගේද ගහන්නේ? හරි. අපි මම මේක කල්ලි වල මේ කරනද? මේක ඉවරද? කියන්නේ මම කියන්නේ ටේබල් එක ඉවරද? මම කොට උත්තර දෙන්න. ඔව් මේ කතා කරන්න ඕන. මොකද මම මේක මේ ලොකු ප්‍රසන්ටේෂන් එකක් තියාගත්තේ නැත්තේ ඒකයි. දැන් ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑමින් ගැන කතා කරන්න ඕනේ නැහැ මේ ඔයගොල්ලන් ආරම්භක මේ සෙෂන් එකේදී. ඒක නිසා ඔයගොල්ලන්ට ප්‍රශ්න ඇති කොහොමද කරන්න කියලා ඒ ගැනත් කතා කරන්න ඕන නිසා තමයි මේක මම පැදයක් තියාගත්තේ. මේක කළා මම ඔයගොල්ලන්ට උත්තර දෙන්න. හරි. needed down to compile මෙයා ඕන compile එක ඕන මෙන්න මේ මම අර පෙන්නුවා වගේ a.txt කියන ෆයිල් එක හදාගන්න විතරයි. ඊට පස්සේ ආවරන් කරන්න compile එක ඕනේ නැහැ. හරිද? ඒ වුණාට එතකොට ওই exe ෆයිල් එක ඩවුන්ලෝඩ් එකක් තියෙනවා. මට පැහැදිලි නෑ වගේ. ඒ කියන්නේ දැන් ওই exe ෆයිල් එක අපිට වෙන මොකක් හරි එකකට කොපි කරන් ගිහිල්ලා අපිට ඉන්පුට් කරගන්න. ඔව් ඒක එක්ස්ප්‍රෙෂන් එක දැන් ඔය ඇප් එකක් හදනවා නම් C වලින් ඕක ඒ කම්පයිල් කරලා එළියට එන ෆයිල් එක ඔයාලට වෙන කම්පියුටර් එකක රන් කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඒක එක්සිකියුටබල් ෆයිල් එකනේ Windows දන්නවා මෙයා කොහොමද එක්සිකියුට් කරන්න ඕන කියලා. Windows ඔපරේටින් සිස්ටම් එකට තේරෙන ෆයිල් එකක් මේක. දැන් ඔය Linux වල පාවිච්චි කරා නම් a.out කියලා එකක් හැදෙනවා. a.out කියන එක ඊට පස්සේ රන් වෙනවා මේක. Windows වල නම් a.txt කියලා එකක් හැදෙනවා. තේරුණා? හැබැයි මේ Python වල එහෙම බෑ. Python වල Python ඉන්ටර්ප්‍රිටර් එක තියෙන්න ඕන. තේරුණාද ඒක? ඔව් තේරුණා. ඊළඟ මෙයා error detection. error detection එක execution එකට කලින් කියනවා. ඇයි execute වෙන්න දැන් මෙයා කෙලින් execute වෙන්න යන්නේ ඉස්සෙල්ලා මේ ෆයිල් එක හදනවා. ඒක නිසා අපිට error එකක් මම මෙතන error එකක් මොකක් හරි හදන්නම්කෝ. කියනවා තව එකක් දාන්නම් මම print abc හරිද ඔන්න ඒ වගේ ඊට පස්සේ මම මේක ආයි කම්පයිල් කරා හරි මේදි ඕගොල්ලෝ පේනවද මෙතන මෙයා මේදි මෙතන කියනවා implicit declaration of function print මෙයා එහෙම අවුලක් තියෙනවා කියලා කියනවා මෙයා දැන් මම මේ එක්සිකියුට් කරලා නැහැ මේ කම්පයිල් කරලා විතරනේ කම්පයිල් වෙද්දි මෙයා කම්පයිල් වෙන එක නවත්තලා ෆයිල් එක හැදුනෙත් නැහැ අපේ කම්පයිල් වෙන එක මැද්දෙන් නවත්තලා කියනවා මේ පිස්සුද මෙන්න මෙහෙම error එකක් තියෙනවා කියලා එතකොට දැන් මෙයා කියන්නේ මෙයා ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් කරන්නේ නැතුව මෙයා කම්පයිල් කරන්න නවත්තනවා කම්පයිල් කරන එක නවත්තලා මැද්දෙන් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක මම ඇනලයිස් කරද්දි මෙයාට error එකක් ආවා මම කිව්වේ ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් එක මුලින් කියවනවා කියලා ප්‍රෝග්‍රෑම් එක කියවද්දි මෙයාට error එකක් ආවෙච්ච ගමන් කම්පයිල් කරන එක නවත්තලා මේ අපිට මැසේජ් එකක් පෙන්නනවා මෙන්න මෙතන මෙහෙම error එකක් තියෙනවා කියලා. හරිද? ඒ වුණාට අරයාගේ එහෙම නැහැ. අරයාගේ ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් වෙවි තමයි මොකක් හරි තැනක error එකක් තියෙනවද කියලා පෙන්වන්නේ. හරිද? කියන්නේ එක්සිකියුෂන් එකේදී තමයි errors ඩිටෙක්ට් කරන්නේ. හරිද? ඒක පෙන්වන්න මෙතන කියන්නේ ටික කෝඩ් බේස් එක තියෙනවනේ ඒක පෙන්වන්න. ඊළඟට ටිපිකල් ෆාස්ට් මම කියන්නේ රන් ටයිම් එක ෆාස්ට්. ඒ කියන්නේ මෙයාට රන් කරන එක කම්පයිල් කරලා තියෙන එකනේ. තියෙන එක රන් කරන්න ෆාස්ට්. ඊට පස්සේ මෙයාගේ අරයට සාපේක්ෂව මෙයාගේ ස්ලෝ. ඉන්ටර්ප්‍රිටර්. ඒ නිතරම කෝඩ් එක කියව නිතරම රන් කරන්න වෙනවා. අරය කෝඩ් එක කම්පයිල් කරලා හදලා තියාගත්ත එක තමයි රන් කරන්නේ. හරිද? මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා ඕන. ඊට පස්සේ තියෙනවා assemblers. assembler කියන්නේ
ඒකත් අර වගේ ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් එකක් තමයි. ඒකෙන් කරන්නේ එයාට ස්පෙસિෆික් ලැන්ග්වේජ් එකක් තියෙනවා. දැන් මෙයාගේ කම්පයිලර් එකක් ගත්තොත් මෙයාට ඉන්න පුළුවන් C ඉන්න පුළුවන් C++ ඉන්න පුළුවන් Java ඉන්න පුළුවන් ඔය වගේ ලැන්ග්වේජ් තියෙනවා. දැන් ඉන්ටර්ප්‍රිටර් එකක් ගත්තොත් එයාට PHP තියෙනවා Ruby තියෙනවා ඔය වගේ Python තියෙනවා ඔය වගේ ලැන්ග්වේජ් තියෙනවා. හැබැයි assembler ඉන්නේ assembly language එකට. assembly language කියලා තියෙනවා නේ assembly language එකට තමයි assemblers ඉන්නේ. assembly language එක කියන්නේ low level programming language එක. කියන්නේ low level කියන්නේ දැන් මෙහෙම අපි programming language level තියෙන්නේ අපි දැන් මෙතන මනුස්සයෙක් ගමු. මෙතන මනුස්සයෙක් ඉන්නවා. මෙතන කම්පියුටර් තියෙනවා. හරිද? මේ දෙක අතර අපි නිකන් පොඩි පරිමාණයක් වගේ ගමු. පොඩි ස්කේල් එකක් ගමු පරිමාණයක්. හරිද? මෙන්න පරිමාණයක් අරගෙන අපි මේක බෙදමු මොන තුනකට. මෙන්න මේ මෙතනට අපි කියනවා high level කියලා. ඒ කියන්නේ මනුස්සයාගේ පැත්තට වැඩි. මනුස්සයාට තේරෙන ගතිය වැඩි. يعني මේ හරිය mid level. ඒ කියන්නේ මනුස්සයාට තේරෙන සාපේක්ෂව මීට වඩා මනුස්සයාට තේරෙන අඩුයි. ඒකට කම්පියුටරට තේරෙන ගතියත් පොඩ්ඩක් වැඩි. ඊළඟ මේ හරිය ගත්තොත් මේ low level. හරිද? low level කියන්නේ කම්පියුටරට තේරෙන ගතිය පොඩ්ඩක් වැඩි. මනුස්සයාට තේරෙන ගතිය අඩුයි. හරිද? දැන් ඔයගොල්ලෝ බලනවාදී මොන මගුලද මේ කියන කලින් කිව්වා මේ එක බිංදුව විතරයි තේරෙන්නේ කියලා දැන් කියනවා මෙහෙමයි කියලා. මේ කියන්නේ දැන් මං කියවනේ අර ලැන්ග්වේජ් එක ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන කියලා. ඔන්නේ ට්‍රාන්ස්ලේට් කරගන්න දැන් මේ ලෝ ලෙවල් ලැන්ග්වේජ් එක කියන්නේ කම්පියුටර් එකේ පැත්තට බර වැඩි ලැන්ග්වේජ් එක ට්‍රාන්ස්ලේට් කරගන්න ලේසි මෙයාට. කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් කවුරුහරි අපි හිතමු ඉංග්‍රීසි තව තියෙනවා මොකද ග්‍රීක වගේ ලැන්ග්වේජ් එකක් තියෙනවා. හරිද? දැන් මෙතනින් ඔයාලට හුරු ලැන්ග්වේජ් එක පොඩ්ඩක් ඉංග්‍රීසිනේ. ඒ කියන්නේ ඔයාට සිංහලට පරිවර්තනය කරගන්න ඉංග්‍රීසි ලේසි. අනිත් ඒවාට ඔයාට ටික එක ෆැමිලියර් නිසා. ඔයාට හුරු ගතිය වැඩි නිසා. හරිද? ඒ වගේ කම්පියුටරට හුරු ගතිය වැඩි ලැන්ග්වේජ් වල කම්පයිල් කරන්න යන වෙලාව ටිකක් අඩුයි. හරිද? ඒ කියන්නේ එයාට ට්‍රාන්ස්ලේට් කරගන්න ලේසි. يعني මේ හයි වෙද්දී එන්න හයි ලෙවල් පැත්තට යද්දී මෙයාට ට්‍රාන්ස්ලේට් කරගන්න පොඩ්ඩක් අමාරුයි. හරිද? ඒකට පොඩ්ඩක් වෙලාවක් යනවා. ඒක ලොකුට හිතන්න දෙයක් නෑ. ඒ වගේ දැන් ඒක දැනගන්න ඕන මෙයා හයි මිඩල් ලෝ කියන එක දැනගන්න. ඒ වගේ මේ assembly language එක කියන්නේ low level language. හරිද? assembly language එක කියන්නේ low level language. මේ උතන උදාහරණයක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇති. මෙතන මේ ඔයගොල්ලෝ පේනවද මේ උදාහරණ දීලා තියෙන්නේ? මට කවුරු කතා කරලා කියන පේනවද කියලා? පේනවා. හරි. මේ දීලා තියෙන මේ මෙතන මේකේ සෙමිකොලන් එකෙන් එහා පැත්තේ තියෙන ගණන් ගන්න එපා. මේ බලන්න මේ sub32 PROC CMP ඔය වගේ අපිට තේරුම් ගන්න ටික අමාරු ලැන්ග්වේජ් තමයි මේ assembly කියලා කියන්නේ. assembly මෙන්න එක තමයි මේක assembly language එකේ කෝඩ් එකකට උදාහරණයක් මේක. හරිද? මෙන්න මේ වගේ language එක තමයි assembly language එක කියලා කියන්නේ. ඔන්න ඔය වගේ language එකකට එක බිඳුවකට කන්වර්ට් කරන්න කියනට කියනවා assembly එකක් කියලා. තේරුණාද? හරිද? ඉතරයි දැනට presentation එක මම අද දවසට තියාගෙන ඉන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න මොනවද තියෙනවද අහන්න බලන්න. ඉස්සෙල්ලා හිව්වා මගෙන් පටන් ගන්න මොනවා කියන්නද කියලා. ලැන්ග්වේජ් අපි ලැන්ග්වේජ් වලට ගියාම ලැන්ග්වේජ් පටන් ගන්න අපි පාවිච්චි කරන්නේ ලැන්ග්වේජ් අපි කෝඩ් කරන IDE එකක. හරිද? IDE කියන්නේ Integrated Developing Environment. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේක මේක ඔයගොල්ලෝ පෙන්නනවා මේක Visual Studio Code. හරිද? මේක IDE එක. ඒ කියන්නේ මෙයාගේ අපිට කෝඩ් කරන්න පුළුවන්. මම ඔයගොල්ලෝ සාමාන්‍ය notepad එකක උනත් කෝඩ් කරන්න පුළුවන්. අරගෙන කම්පයිල් කරලා මේක කරන්න පුළුවන්. මම මුලින්ම කියලා දෙන්නේ ඔයගොල්ලන්ට ඒ කියන්නේ IDE එකට මම මුලින්ම යන්නේ නැහැ ඔයගොල්ලෝ. දැන්
ID එකට ගියා කියන්නේ දෙක වසරේදී කැල්කියුලේටර් එකක් දෙනවා වගේ වැඩක්. එක වසරේදී 1 1 2 කියලා උගන්වන්න මේ එකතු කරන්න කැල්කියුලේටර් එකක් දෙනවා වගේ වැඩක් තමයි කෙලිම ID එකට මේ ඔයගොල්ලෝ පුරුදු වෙද්දී අරන් ගියා කියන්නේ. ඒක නිසා මම ඒ වගේ මේ වැඩක් කරන්නේ නැහැ. නිකන් ඔයගොල්ලෝ ගොමු වෙනවා ඒ පාර. ඒක නිසා හරියට දෙයක් තේරුම් ගන්න පුළුවන් විදියට මම මේ මම කරන්න යන්නේ ඔයගොල්ලන්ගේ මේ නෝට්පෑඩ් එකේ වගේ ටෙක්ස්ට් එඩිටර් එක හදලා ඒක ඊට පස්සේ මැනුවල් කම්පයිල් කරන්න දීලා ඒ විදිහට ඔයගොල්ලන්ට ලැන්ග්වේජ් එක තියෙන හැම මේ කරුණක්ම තේරුම් යන විදිහට උගන්වන්න තමයි මම මේ හිතේ තියන් ඉන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ බේසික් ටික තේරුණාට පස්සේ අපි IDE එකට යනවා. Java වලට C වලට දෙකටම IDE එකට ගිහිල්ලා අපි කියන්නේ දැන් ඔයගොල්ලෝ හැම වෙලාවෙම ඔක කම්පයිල් කරගෙන මොනවදයක් නිසා ඇඩ්වාන්ස් දේවල් උගන්වන්නේ නැද්දි අපි IDE එකට යනවා. හැබැයි මුල් කාලේදී අපි ඉන්නේ මේ නෝට්පෑඩ් එකේ හදලා කමාන්ඩ් එකෙන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් කම්පයිල් කරලා එහෙම කරන්න තමයි අපි ඉන්නේ. ඒකට උත්තරයක් හම්බුණාද? මම අපිට ඉන්නවද? ඔව් ඉන්නවා. ඒකට උත්තරයක් හම්බුණාද? ඔව්. තව ප්‍රශ්න තියෙනවා නේද? මම අද සෙෂන් එක පැය දෙකයි ගත්තේ මේ අපි ප්‍රෝග්‍රෑමින් පැරඩයිම් වෙනකම්ම පැය දෙකයි නෑ ප්‍රෝග්‍රෑම් නෙමෙයි සෝරි සූඩෝ කෝඩ් ෆ්ලෝ chart වෙනකම් පැය දෙකක් තමයි යන්නේ දවසට අද නම් මේ ලොකු දෙයක් කරේ නැත්තේ අද ඔයගොල්ලන්ගේ ඩවුට්ස් මොනවාද තියෙනවා නම් ඒවා ක්ලියර් කරගන්න මේ කෝස් එක ගැන ඒ කියන්නේ ක්ලාසස් වල අපේ කරිකියුලම් එක ගැන කතා කරන්න තමයි මේක ලොකුවට ගත්තේ අපිට ලොකු වැඩක් සෙට් වෙන්නේ ඊළඟ දවසේ ඉඳන් මේ ඇල්ගොරිතම් පටන් ගත්තා මෙතන තමයි බේසික් එක යන්නේ ඇල්ගොරිතම් වල ඇල්ගොරිතම් කරලා ඊට පස්සේ ඇල්ගොරිතම් රිප්‍රසන්ටේෂන් තියෙනවා රිප්‍රසන්ටේෂන් වල තමයි මේ සූඩෝ කෝඩ් ෆ්ලෝ chart යන්නේ ඒකෙන් පස්සේ තමයි බලන්න ලොකු වැඩක් සෙට් වෙන්නේ එතන ඉඳන් තමයි ප්‍රැක්ටිකල් සෙට් වෙන්නේ හරි කතා කරමු තව ප්‍රශ්න තියෙනවා මම දැනගන්න දේවල් තියෙනවා ප්‍රෝග්‍රෑමින් ගැන එතකොට අපි කෝඩ් ගන්න නෝට්පෑඩ් එකේ නේ මුල්ම දවසේ. නෝට්පෑඩ් එක හරි නෝට්පෑඩ්++ හරි මොකක් හරි ටෙක්ස්ට් එඩිටර් එකක් ගන්න. දැන් මේකත් අපිට Visual Studio පාවිච්චි මේ Visual Studio Code එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක ටෙක්ස්ට් එඩිටර් එකක් විදිහට අරගෙන මෙතන මේ තියෙන ටර්මිනල් එකනේ. මේක කම්පයිල් කරන්න පුළුවන්. මේක මම ඉස්සෙල්ලා ගහපු කමාන්ඩ් එක මේ GCC කියලා. ඒ වගේ මැනුවල් එකෙන් ගන්න මැනුවල් කම්පයිල් කරන එක. ඒ වගේ අපිට කම්පයිල් කර කර වැඩ ගන්න පුළුවන්. මම පාවිච්චි කරන එකේ ලැප් එක මේ නෝට්පෑඩ් වගේ එකක් නැහැ MacBook එකක් තියෙන. ඒකේ මේ කොහොම කරන්න ඕනේ? ඒකට මොකද්ද යූස් කරන්න පුළුවන්? ඔය VS Code එක දාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ VS Code එක Mac වලටත් තියෙනවා. Visual Studio Code එක. හරි. ඒක Mac වල ඊට පස්සේ වල Mac Linux වගේ තියෙනවා නම් මේ පොඩ්ඩක් කමාන්ඩ් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක හැදෙන්නේ a. බලන්නකො ඔයා C වලින් එකක් හදලා C එනවා. ඒකට කම්පයිලර් එක එනවා මේ මම ඉන්ස්ටෝල් කරන විදිහ කියන්නම් ඉස්සරහට. පේනකොට කමාන්ඩ් එක සුළු වෙනසක් වෙනවා. ඒ ගන්නත් කියනවා ඔක බෑෂ් එක නේ යන්නේ. තව ප්‍රශ්න තියෙනවා අහන්න. කට්ටිය අහන්න. විශේෂ ගන්න. ලැන්ග්වේජ් ගැන ප්‍රශ්න තියෙනවා. මේක ඉස්සරහට එන්න මොනවද කියන ප්‍රශ්න තියෙනවා. අන්න ඕනෑක. අද කරපු දේ ඔයගොල්ලන්ට තේරුණාද? හැමෝම කතා කරන්නේ ඉන්නේ. මම මියුට් කරලා කතා කරනවා. ඔය අද කරපු ගණන් තේරුණා. තේරුණා සර්. ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ.
ඊළඟට එනවා ඇල්ගොරිතම් වලදී control structure ඊට පස්සේ ඒ ටික යනවා. මට කියන්න ඔයගලන්ගේ මේ මොඩම කම්පියුටර් එකක් එහෙම තියෙනවා. ඒ කියන්නේ කම්පියුටර් නැති කවුරු ඉන්නවා මගෙන් කවුරුන් ප්‍රශ්නයක් කිව්වා. කියනවා සර්. මොඩම ප්‍රශ්න ගන්න ඒක අසයින්මන්ට් වගේ එහෙම සබ්මිට් කරන්න දිනකොට එතකොට ඔයගලන් ලේසි මැෂින් එකක් තියෙනවා. දැන් මම කෝඩ් එක ටයිප් ඉස්සරහට දැන් මේජ් වලදී මම ඕන කෝඩ් ටයිප් කරන්න දෙනවා ඒ වෙලාවේ. එතකොට මම ඔයගොල්ලන්ට කොලැබොරේට් කරන්න පුළුවන් විදියට Visual Studio project එකක් වගේ يعني VS Code එක හරි මම ඔයගොල්ලන්ට link එකක් දාලා ඊට පස්සේ එහෙම ඔයගොල්ලන්ට කෝඩ් කරන්න පුළුවන් විදියට දෙන්න. ඔන්ලයින් ම කෝඩ් කරන්න ඒ වෙලෙම කෝඩ් කරන්න පුළුවන් විදියට තමයි දෙන්නේ. මොකක් හරි assignment එකක් වගේ දීලා. ප්‍රශ්න නැද්ද කාටවත්? හරි. කොහොමද තේරෙනවද ගෙවන්නේ? මම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ගැන කිසිම ප්‍රශ්නයක් නැද්ද? There's compilers, interpreters. ඇප් එහෙම හදද්දී ඇප් වල පින්තූර එහෙම දාන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලින්ද? ඒවා ඉන්සර්ට් කරන්න ඕනේ. ඒක මෙහෙමයි. දැන් HTML කෝඩ් එකක් නම් HTML වල තියෙන img කියලා tag එකක් තියෙනවා. image tag එක. image tag එකෙන් තමයි image එක තියෙන තැන image tag එක දාලා ඊට පස්සේ src දාලා source එක තියෙන තැන කියනවා. ඊට පස්සේ දැන් Flutter framework එක වැඩ කරන්නේ Dart වලින්. Dart වල වෙන්නේ එතකොට තියෙන asset image. asset.image ඊට පස්සේ URL එක දීලා ඔහම මේකක් තියෙනවා. ඒ කියන්නේ image එක තියාගන්න ඕනේ. මෙහෙම folder එකක් හදලා මෙතන image එක තියෙන්න ඕනේ. image එක තියෙන path එක තමයි කියන්නේ. image එකම insert කරලා දැන් ඔයාලට මේ Android app හරි මොකක් හරි මොනවා කරන්නත් මේ බේසික් එක දැනගන්න ඕනේ. මේ ප්‍රෝග්‍රෑමින් වල බේසික් දැනගන්න ඕනේ. වෙබ් ඩිසයින් වල තියෙන JavaScript වල වෙන්න ඕන මොනවද කියලා දැන් කියන්නේ JavaScript වල ෆන්ක්ෂන් එකක් හදන්න. ඊළඟට JavaScript වලත් තියෙන ගොඩක් වෙලාවට ෆන්ක්ෂන් තමයි දැන් බටන් එක ක්ලික් කරාම ෆන්ක්ෂන් එක බටන් එකේ මොකද වෙන්නේ? ඔන්න ඒ වගේ ෆන්ක්ෂන් එකක් හදන්න. ඔයගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් මේ මම කරන එකේ බේසික් එක දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔයාලට මොන ප්‍රෝග්‍රෑම් එකක් අල්ලගන්න පුළුවන්. ගේමක් නැතුව. ඒ කියන්නේ අපි එක ලැන්ග්වේජ් එකක් හරියට කරොත් අනිත් ඒවා කරගන්න පුළුවන්ද? අන්න හරි. එක ලැන්ග්වේජ් එකක් හරියට අල්ලගත්තොත් ඕනම ලැන්ග්වේජ් එකක් අල්ලගද. එකම දේ තමයි මේ එකම පැටර්න් එකකට යන්නේ කොහොමද? දැන් මේ Java හරියට අල්ලගත්තොත් ඔයාලට object oriented අනිත් ඔක්කොම ගේමන්නේ. syntax විතර වෙනස් නේ. ඒක syntax කියන්නේ type කරන දැන් මේකදී printf කියලා type කරනවා. ඊළඟ C++ වල දිනනවා cout කියලා. ඊළඟට Java වල දිනනවා system.out.println ඔහම එනවා.
එකම දේ තමයි මේකෙම වෙන්නේ. එයාට Python වලදී තමයි නිකම් Python වල දිනනවා නිකම් print කියලා. ඔය වගේ එකම syntax එක විතරයි වෙනස් වෙන්නේ. එකම දේ තමයි වෙන්නේ හැම language එකකම. අර එක language එකක් හරියට මේ අල්ලගත්තා. අනිත් language එකක් ගේමක් නැහැ. එක language එකක් කියන්නේ procedural වලින් එකයි object oriented එකයි හරියට අල්ලගෙන. ඒ paradigm එක කියන්නේ style එක. style දෙකක් නේ. procedure කියන්නේ එක style එකක්. object oriented කියන්නේ තව style එකක්. ඔය දෙකේ program language දෙක හරියට අල්ලගත්තොත් අනිත් ඒවා ගේමක් නැහැ. කොහොමද ප්‍රශ්න දිනන ගන්න? හැකින් වලදී මොකද්ද ප්‍රෝග්‍රෑමින් වලදී වෙන්නේ? hacking වල කියන්නේ network security වලදී අපි ගන්න Python. language එක විදියට ගන්න ගොඩක් Python. Python script එකකින් තමයි මේ වෙන්නේ දැන්. hacking කියන්නේ network security වල තියෙනවා කොටස් ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි method එකක් පාවිච්චි කරලා ඒ කියන්නේ user ගේ data වලට ගහන එකනේ කරන්නේ. කො virus එකක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් මොකක් හරි spyware එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන integrity security වල මතක නැහැ තුන හරියට. ඒ වගේ user ගේ data වලට පහර දෙන එක වෙන්නේ. ඒ කියන්නේ මැද intercept කරන්න පුළුවන්. ඒ වගේ hacking කියලා කියන්නේ ඒ වගේ මොකක් හරි තව කෙනෙක්ගේ data උස්සන එකක් වෙන්නේ. private data වලට access කරනවා. මේ පාස් එක දාම සෙන්සර් නේ තියෙන්නේ. ඔව් sensor වලට දාන තමයි අපි plan එකේ තියෙන්නේ. ඒ දවසේ මොකද ප්‍රශ්නයක් එහෙම නැහැ මේ ටයිම් එකට තමයි දිගටම දාන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ සතියේද එක දවසක විදිහට සෙන්සර් ආදා හැමදාම රැ 8ට. ඔව් 8 10 ඊළඟ තව දවස් දෙකක් වගේ යද්දි 8:11 වෙනවා. මොකද programming language pseudocode flowchart යද්දි ටිකක් වැඩියෙන් කරන්න ඕන. ඒක උලක් නැහැ කියලා. ප්‍රශ්න දිනනවා අහන්න අපේ ක්ලාස් එක ගැන හරි මේ කියලා දෙනවා ලියන්න ඕනේ නෑ නේද? ලියන්න ඕනේ නැහැ. හැබැයි ඔයාලට මේ ටික ඒ කියන්නේ බේසික් ටික අමතක වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ ලියලා තියාගන්න. ඒ ටික අර ඉස්සරහට සමාන තැන් වලට ඕන වෙනවා. ඔයා හරියට අහගෙන ඉන්න ඕන මේ සූඩෝකෝඩ් ෆ්ලෝ chart ඉදන්ම අහගෙන ඉන්න. මේ ටිකත් ඕන වෙනවා දැන් ඉස්සරහට කරනවා ඇල්ගොරිතම්ස් ගැන. ඇල්ගොරිතම්ස් කරද්දී නම් මුලින් ඉඳලා අහගෙන ඉන්න ඔක්කොම පොඩ්ඩක් ඒ ටික වැදගත්. මුලින් නම් මෙතන තියෙන්නේ පොඩි නේ ඉන්ට්‍රොඩක්ෂන් එක විතරයි ඊළඟට ලොකුවට තියරිත් එක්ක අපි කරන්න යන්නේ ඊළඟ සතියේ ඉන්න ඇල්ගොරිතම්ස් එක. අපේ සතියේ නේද?
ඔයගොල්ලෝ මේ network security වගේ යනවා නම් web design එකම හොඳට අල්ලගෙන මොකද database web design ඕන database SQL injection වගේ security වල hacking එතකොට database ගැන දැනගන්න. මොන ප්‍රශ්නයක්ද අනිත් ප්‍රශ්න ගොඩක් තියෙක දෙකම ඒක විතර සෙෂන් එකක් ගත්තේ ප්‍රසන්ටේෂන් එකට. දැනට ප්‍රශ්නයක් නෑ කරගෙන යද්දි ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒකට අනිවාර්යෙන් අහන්න වෙලාවට මොකද මට ඕගොල්ලන්ට තේරෙනවයි කියලා තේරෙන්නේ එතකොට. දැන් ඇල්ගොරිතම් එකත් කරලා දාන්න පුළුවන් අපි මොකක් ප්‍රශ්න නැති නිසා මේක. හරි මම ඇල්ගොරිතම් එකත් පොඩි කාලයක් කරලා දාන්න. කම්ප්ලීට් විදියට මම කරලා නැහැ. දැන් ටයිම් තියෙන නිසා මම එකත් කරලා දාන්න. හරි. මම ඉස්සෙල්ලා කතා කරා ඇල්ගොරිතම් කියලා જાතිය. ඇල්ගොරිතම් කියලා දෙයක් මම කතා කරා. මේ අර කලින් මම මේ එකේදී කතා කරා. අර ස්ටේට්මන්ට් නැත්නම් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් අපි ඇල්ගොරිතම් හදනවා කියන්නේ. මොකද්ද මේ ඇල්ගොරිතම් එක කියන්නේ? ඇල්ගොරිතම් එක කියන්නේ මොකද්ද කියලා බලමු. ඇල්ගොරිතම් එක කියන්නේ මෙහෙම එකක්. දැන් අපි ඇල්ගොරිතම් එක කියන්නේ ඇල්ගොරිතම් එක කියන්නේ මොකක් හරි කරන ක්‍රියාවලිය. මෙහෙම හිතමු. ඒක පැත්තකින් තියලා දැන් හිතමු ආට මොන හරි ගන්නවා. ආට ගන්න ඕන අපි හිතමු සීනි කිලෝයක් ගන්නවා. සීනි කිලෝයක් ගන්නවා. දැන් ඔයා මේ සීනි කිලෝයක් ගන්න නැහැ. සීනි කිලෝයක් ගන්න පැත්තකින් තියලා අපි තේ එකක් හදන එක. මම තේ එකක් හදනවා. තේ එකක් හදන්න ඔයා කොහොමද තේ එකක් හදන්නේ? මට කියන්න මොකද්ද ඔයා පාවිච්චි කරන ස්ටෙප්ස් ටික? අවහල් කියන්න මයික් එක මිට කරලා කතා කරමු. මොකක්ද තේ එකක් හදන්නේ? කියන්නේ අවහල් තේ එකක් හදන්න දන්නේ නැද්ද? හෙලෝ කතා කරමු. ඕන වතුර එකකට තේ කොළ ටිකක් දාලා ඒක පෙරලා සීනි එකතු කරලා දාගන්න. ඔව්. අන්න ඒ වගේ දැන් ඔයා මොකද කරන්නේ? උණු වතුර දානවා. ඊළඟ තේ කොළ දානවා. සීනි දානවා. ඔය වගේ ඔයා කරන ස්ටෙප්ස් ටික තියෙනවා. ඔන්නේ මොකක් හරි දෙයක් කරගන්න ඔයා පාවිච්චි කරන ස්ටෙප්ස් ටික කියනවා ඇල්ගොරිතම් එකක් කියලා. තේරෙනවද? ඕනම දෙයක්. දැන් මොකක් හරි ලියුමක් තැබල කරන්න යනවාද ඕනම දෙයක්. මොකකට හරි ගැටලුවක් මොකක් හරි ගැටලුවක් තියෙනවා මට. දැන් ඒක හදාගන්න ගැටලුව. ඒක විසඳ ගන්න ඔය ස්ටෙප්ස් ෆලෝ කරනවා. ඒ වගේ මොකක් හරි ගැටලුවකට නැත්නම් මොකක් හරි ගැටලුවක් විසඳ ගන්න ඔයා ෆලෝ කරන ස්ටෙප්ස් වලට අපි කියනවා මේ ඇල්ගොරිතම් එකක් කියලා. හරිද? An algorithm is a well-defined computation procedure that can be followed to solve a problem.
ඕක තමයි සරල ඩෙෆිනිෂන් එකක් විදිහට ගන්න පුළුවන්. ඇල්ගොරිතම් එකක් කියන්නේ well defined computation procedure. ඒ කියන්නේ පරිගණකගත කරපු මොකක් හරි ක්‍රමයක්, විධි ක්‍රමයක්, ප්‍රොසීඩියර් එකක්. ඒක මොකක් හරි ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරගන්න තියෙන විධි ක්‍රමයක්. ඇල්ගොරිතම් එකක් ගත්තොත් ඇල්ගොරිතම් එක දැන් අපි මම ඉස්සෙල්ලා පෙන්නව ගන්න මේක. මේක. මේක පේනවනේ. මේකේ තියෙනවා මම ඉස්සෙල්ලා ගහපු ගහන්න මේක ඇල්ගොරිතම් එක. මොකද්ද මේකෙන් එන්නේ? මේකේ අපිට කරගන්න ඕන මොකද්ද? මේ hello world කියන වචන print කරගන්න ඕන. මේ console එකේ අත ටර්මිනල් එකේ output එකක් ගන්න ඕන. මේ hello world කියන වචන. ඒකට අපි follow කරන හරි මෙන්න මේ hello world කියන output ගන්න console එකට පාවිච්චි කරන ක්‍රියාපිළිවෙල තමයි නැත්නම් පාවිච්චි කරන ඇල්ගොරිතම් එක තමයි මේ. ඕගොල්ලන්ට පේනවා මේ ඇල්ගොරිතම් එකේ අපි මේ ඇල්ගොරිතම් එක ගන්නවා. මේ ලියන එක ගැන ලොකුට හිතන්න එපා. මම මේ ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑමින් සයිඩ් එකෙන් පෙන්වන්න නිසා මෙහෙම කරන්නේ. මේක හදන්න ඕනේ. මම මෙන්න මෙහෙම කියලා මම මේක රන් කරාම එනවා 7යි කියලා. හරිද? මේක ඇල්ගොරිතම් එක. මේ ඇල්ගොරිතම් මෙන්න මේක මේ හදපු එක මේ ලියපු කෝඩ් කෑල්ල මේක තමයි අපේ ඇල්ගොරිතම් එක. හරිද? අපේ ඇල්ගොරිතම් එක මේක. මේකෙන් මොකද්ද කියන්නේ? මේ මොනවාකට නම්බර් දෙකක් අරගෙන ඒ දෙක එකතු කරලා ඒ අගේ print කරන්න කියලා කියන්නේ. ඔන්න ඔය වගේ මොකක් හරි දෙයක් කරන්න පාවිච්චි කරන ප්‍රොසීඩියර් එකට අපි කියනවා ඇල්ගොරිතම් එකක් කියලා. තේරෙනවද මොකද්ද මේ කියන්නේ? මේ හත ගිය output එක ගන්න. hello. තේරෙනවනේ මොකද වෙන්නේ කියලා? මෙන්න මේ ඇල්ගොරිතම් වලදී හරියට එනවා මම කියන්නේ. ඔව් එහෙනම් මේ ඇල්ගොරිතම් වලදී අපි පාවිච්චි කරන ස්ටෙප්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඇල්ගොරිතම් එකක් කොහොමද අපි ඩිසයින් කරන්නේ? ඇල්ගොරිතම් එකක් හරි විදිහට අපි කරන්න ඩිසයින් කරද්දී අපි ෆලෝ කරන ක්‍රම ටිකක් තියෙනවා. හරිද? මේ ක්‍රම තමයි මුලින්ම දෙන obtaining a description of the problem. problem එකේ description එක problem එකේ හඳුනා ගන්න කියනවා. ඉස්සර PTS වල තියෙනවා ගැටලුව හඳුනා ගන්න. ගැටලුව මොකක්ද කියලා. ඊයන්නේ ගැටලුව ඇනලයිස් කරනවා. ගැටලුව විශ්ලේෂණය කරන්න ඕන. විශ්ලේෂණය කළා හදා ගන්න ඕන මේක විසඳන්න පුළුවන් මෙහෙමයි කියලා. විශ්ලේෂණය කරනවා කියන්නේ හිතා ගන්නවා මම මේකට මේක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ අන්නේ අපි හිතාගත්ත දේ අපි කෝඩ් එකක් විදිහට හදනවා. කෝඩ් එකක් විදිහට අපි ගොඩනගනවා. ඊට පස්සේ අපි කරන්නේ ඒ කෝඩ් එක රිෆයින් කරනවා. රිෆයින් කරනවා කියන්නේ ඒ කෝඩ් එක අපිට කෝඩ් කරද්දී අහුවෙන ප්‍රශ්න ගැන සලකලා ඒක තව තව කම්ප්ලෙක්ස් වෙනවා. තව තව දියුණු කරනවා. ඊට පස්සේ රිවිව් කරනවා. රිවිව් කරනවා කියන්නේ ඒ කියන්නේ
කෝඩ් එක මොන වගේද වෙන්නේ මේකේ කොහොමද වෙන්නේ කියන එක තවත් හොඳට බලන්න. ඔන්න ඒ ස්ටෙප්ස් ෆලෝ කරලා තමයි අපි ඇල්ගොරිතම් එක ඩෙවලොප් කරන්නේ සාමාන්‍යයෙන්. හරිද? තේරෙනවද ඇල්ගොරිතම් ගැන මොකද්ද වෙන්නේ කියලා? අපි ගත්තොත් 1 1 2 කියලා මම එකතු කරන්න යන ඇල්ගොරිතම් එක. අපි සාමාන්‍යයෙන් කරන හැම දෙයක්ම ඇල්ගොරිතම් එකකට තමයි එන්නේ. දැන් මෙතනදී ඇල්ගොරිතම් එක දැන් මම මේ කෝඩ් එකට ආපහු යන්නම්. මේ කෝඩ් එක ඔයගොල්ලන්ට පේනවා. මෙන්න මෙතන මම ඉලක්කම් දෙකක් මෙයාට දීලානේ. නේද? මට පේනව නේද මේ 5යි 2යි කියලා මෙතන කමාවක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට මම මේවා ඩේටානේ. මේ ඩේටා එකක් මෙයාට ඉන්පුට් කරලා නේ. මෙයාට ඩේටා එකක් දීලා කියලා මේ දෙක එකතු කරන්න කියලා. නේ? ඒකනේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඇල්ගොරිතම් එකක් ගත්තොත් මෙයාට ඉන්පුට් එකක් තියෙනවා. හරිද? මොකක්ද ඉන්පුට් එකක් තියෙනවා. ඉන්පුට් එකකට ඊට පස්සේ ඒ ඉන්පුට් එක ප්‍රොසෙස් කරනවා මෙයා. ඇල්ගොරිතම් එක ඉන්පුට් එක ඉන්පුට් මේ 5යි 2යි දීපු එක මෙයා ප්‍රොසෙස් කරනවා. මොනවද තමයි ප්‍රොසෙස් එක. ප්‍රොසෙස් එක. මේ මෙතන මේ C සමාන A තන B කියන එක ප්‍රොසෙස් කරනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ මේ ප්‍රොසෙස් කරපු එක අවුට් කරනවා. මෙතන තියෙන්නේ ප්‍රොසෙස් කරනවා, ඉන්පුට් කරනවා, ඉන්පුට් එක ප්‍රොසෙස් කරනවා, ප්‍රොසෙස් කරලා ඒක අවුට්පුට් දෙනවා. හරිද? ඔන්න ඔක තමයි සරල ඇල්ගොරිතම් එකක වෙන්නේ. ඇල්ගොරිතම් එක කියන්නේ මැෂින් එකක් වගේ. එහෙම හිතන්නකො. මැෂින් එක දැන් මොකක්ද මැෂින් එකක් ගත්තොත් ඔයගොල්ලෝ ඒකට මොනවා හරි දාන්න. දැන් දාලා ඒක ප්‍රොසෙස් වෙලා තව මොකක් හරි නේ හදපු මොනවා හරි නේ. ඔය කොෆි මැෂින් එකකට වගේ ඔයගොල්ලෝ වතුර මේ කොෆි මේව දැම්මහම කෝපයක් හැදිලා එළියට යනවා. අන්න ඒ වගේ දාන දේවල් ප්‍රොසෙස් කරලා මොකක් හරි එළියට එන එකට අපි කියනවා ඇල්ගොරිතම් එකක් කියලා. තේරුණාද? මොකක්ද කම්පියුටේෂනල් ප්‍රොසීඩියර් එක. තේරුණාද? මොකද වෙන්නේ කියලා? හලෝ. හලෝ. හලෝ මම කියන්නේ නැහැ. ඔව් අහනවා. තේරුණාද මං කිව්වේ? මොකද්ද වෙන්නේ කියන්නේ? තේරුණා. ප්‍රශ්න තියෙනවා මම අහන්න මොනවා හරි ගැටලුවක් තියෙන දණක් තියෙනවනේ. ඔයගොල්ලන්ට ඉස්සරහට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කරද්දී ඔය වගේ මේවට කියන ෆන්ක්ෂන්ස් කියලා. මේ මම හදපු එකට කියන්නේ. ඔය පාවිච්චි කරලා ඕන කැල්කියුලේටර් හදාගන්න ඔය වගේ කන්සෝල් ඇප්ලිකේෂන් එකක් හදාගන්න කියලා දෙන ඉස්සරහට. ලැන්ග්වේජ් වලට. ඔයගොල්ලන්ට සරලව මේ පෙන්නන්න පොඩ්ඩක්. මම කැලලක් හදලා පෙන්නන්න ඕන. කියන්නේ එකතු කරන්න අඩු කරන්න විතර. එකතු කරන්න විතරක් හදන්නේ. එතන මේක නැතුව හරි කන්නේ වාස්සේ කොපියක් ගන්න ඕනේ. See. Answer is කියලා
කොහොමද දෙන්නේ? ඔන්න මම ඔක රන් කරලා පෙන්නන්න. අර විදිහටම අතින් මැනුවල් කම්පයිල් කරනවා. ඒක කරලා. ඊට පස්සේ ආයෙ දැන් අර .a කියන එක හැදිලා තියෙනවා. a.exe a.exe එක හැදිලා තියෙනවා මම මෙතන ඒක රන් කරනවා. හරි මෙතන යනවා enter first number පළවෙනි නම්බර් එක ගන්න කියලා. මම 10 කියන ටයිප් කරලා enter කරනවා. second number එක 30 කියලා දෙනවා. enter කරනවා හරි. answer is 30යි. නැත්නම් ඔය වගේ ඔක සරල ප්‍රෝග්‍රෑම් එකක් ගොඩක්. ඔය වගේ උගන්ට ඔය ඔක්කොම එකතු කරලා මේ උගන්ට හදන්න මේ ඉස්සරහට කියලා දෙනවා. ෆන්ක්ෂන්ස් කරද්දී නම් ෆන්ක්ෂන් එකක් හදලා කොහොමද ෆන්ක්ෂන් එකකින් කැල්ලක ඔය හදන්නේ. ඊළඟ මෙතන මේක ගොඩක් සරලයි. ඊළඟ එකින් එක ඔතන මෙතන ගන්නකොට නම්බර් දෙක විතරයි. ඒක ගහුවාම එක මේකක් විතරක් නෙන්නේ. කියන්නේ ඇඩ් එකම විතරනේ. ඊළඟට උගන්ට මේ ධන ඍණ වැඩි කිරීම බෙදීම වගේ සංකේත ගැව්වාම ඒ දේවල් වෙන විදිහට කැල්කියුලේටර් හදන්න පුළුවන් ඉස්සරහට. ඊළඟට මෙනු ඩ්‍රිවන් ප්‍රෝග්‍රෑම් හදන්න පුළුවන්. වගේ ගොඩක් දේවල් හදන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒ වගේ කන්සෝල් ඇප්ලිකේෂන් එකක් අද තනියෙන් හදන්න පුළුවන් වෙන තරමටම මේක කරන්න ඉස්සරහට. තේරුණාද? ප්‍රශ්න තියෙනවද මොකක්ද? නෑ තේරුණා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම ඊළඟ සතියේ ඉඳන් මේ ඇල්ගොරිතම් රිප්‍රසන්ටේෂන් කරනවා. ඒතර ඇල්ගොරිතම් රිප්‍රසන්ටේෂන් කියන්නේ සූඩෝ කෝඩ් ෆ්ලෝ chart. එතකොට මම සතියේ ඉඳන් වැඩ පටන් ගන්න පුළුවන්. මේක ඇල්ගොරිතම් රිප්‍රසන්ටේෂන් ඉවරච්ච ගමන් ඕනට එනවා ප්‍රෝග්‍රෑම් පැරඩයිම්. ප්‍රෝග්‍රෑම් පැරඩයිම් වලින් පස්සේ කෙලින්ම බලමු මේ ලැන්ග්වේජ් එක අල්ලලා ලැන්ග්වේජ් එකෙන් වැඩ කරන්න පුළුවන්. බක්කඩි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න. ඇල්ගොරිතම් ගැන මොකක් හරි දැනගන්න තියෙනවා නම් දෙන්නෙක් වගේ තමයි කතා කරන්නේ. අනිත් අය ප්‍රශ්න තියෙනවා අහන්න ඕන. ප්‍රශ්න නැද්ද කාටවත්? හොඳයි.